13 පළවෙනි පාඩම නිපුණතාවය කළමනාකරණය. එතකොට කළමනාකරණය කියන වචනය අපේ කනට නිතර ඇහෙන වචනයක්. විවිධ ශාස්ත්‍රවල නිතර ඇහෙන පදයක් ඒක. විද්‍යුත් මාධ්‍ය තුළ, පුවත්පත් වල, දේශපාලන රැස්වීම් වල, ආයතන වල පවත්වන සාකච්ඡාවල, පාසල තුළ, නිවස තුළ මේ වචනය නිතර කතා කරන වචනයක්. ඒ හින්දා අපි මේක නිර්වචනය කරගන්න ඕනේ. කළමනාකරණය කියන එක. කළමනාකරණය කියන එක අපේ ජීවිතයට අත්‍යවශ්‍යයෙන් වැදගත්. කොහොමද අපි අපේ වැඩ කටයුතු හොඳින් කළමනාකරණය කරගෙන අපේ අරමුණු ඉටු කරගන්නේ කොහොමද කියන එක කළමනාකරණය තුළ අපි නිතර සාකච්ඡාවට ලක් කරනවා. ඒක නිසා අපි මේ කළමනාකරණය කියන නිපුණතාවේ 12 වෙනි නිපුණතාවය පුද්ගලයන්ගේ හා සංවිධානවල පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා කළමනාකරණයේ අවශ්‍යතාවය හා වැදගත්කම පෙන්වා දෙයි. 12.1 කළමනාකරණයේ අවශ්‍යතාවය හා වැදගත්කම තහවුරු කරයි. ඒ කොටස අපි අද සාකච්ඡා කරනවා. ඊළඟට මේ නිපුණතාවයේ අවසානයේදී ඔබට ලැබෙන්න ඕන ඉගුණුම් ප්‍රතිඵල තමයි පිළිගත් නිර්වචන අධ්‍යයනයෙන් කළමනාකරණය යන්න හඳුන්වයි. කළමනාකරණය පුද්ගලයන්ගේ මෙන්ම සංවිධානවල අරමුණු සාධනය සඳහා අවශ්‍ය බව තහවුරු කරයි. සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය හා ඵලදායකත්වය යන සංකල්ප හඳුන්වයි. සඵලදායකත්වය, කාර්යක්ෂමතාවය හා ඵලදායකත්වය අතර සම්බන්ධතාවය පෙන්වා දී කළමනාකරණයේ වැදගත්කම පැහැදිලි කිරීම අපි මේ කොටසේදී සාකච්ඡා කරන මේ නිපුණතාවය මට්ටම අවසානයේදී ඔබට මෙන්න මේ ඉගෙනුම් ප්‍රතිඵලය ලැබෙන්න ඕනේ. එතනදී අපි කළමනාකරණය දැන් මේ වචනේ ගත්තාම කළමනාකරණය. එතකොට මේ වචනේ තේරුම අපි ගත්තාම දැන් කළ කියලා කියන්නේ කළ යුතු දේ. කළ යුතු දේ. ඊළඟට මනා කියලා කියන්නේ හොඳින් එහෙම නැත්නම් මනාව කියන එක. කරණය කියලා කියන්නේ සිදු කිරීම. එතකොට අපි මේ වචනේ අර්ථයෙන් ගත්තොත් එහෙම කළ යුතු දේ මනාව සිදු කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. එතන ලියා ගන්න කළ කියන තැන කළ යුතු දේ, මනා කියන තැන මනාව එහෙම නැත්නම් හොඳින්, කරණය කියන්නේ සිදු කිරීම. එතකොට කළ යුතු දේ මනාව සිදු කිරීම යටරෝලින් ලියා ගන්න. ඒක තමයි අපි කළමනාකරණය කියන වචනේ නිර්වචනය එහෙම ඒ අර්ථ දක්වන්න පුළුවන් මේ විදිහට. එතන ඒක ලියා ගන්න එහෙම. කළමනාකරණය කියන වචනේ තේරුම මම ගත්තේ. ඊළඟට දැන් අපි කළමනාකරණය කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා මැනේජ්මන්ට් කියලා. ඉංග්‍රීසියෙන් අපි කියනවා මැනේජ්මන්ට් කියලා. එතකොට අපිට මේ ඉංග්‍රීසි වචනේ මේ විදිහට කඩලා දක්වන්න පුළුවන් manage plus men ධන එහෙම නැත්නම් plus t. එතකොට management කියන එක. දැන් මේකෙදී අපි මේ වචනේ ගත්තොත් manage කියන්නේ හසුරුවාලීම. එහෙම නැත්නම් මෙහෙයවීම. හසුරුවාලීම. ඊළඟට men කියලා කියන්නේ මිනිසුන්. t අකුරෙන් අපි tactfully එහෙම නැත්නම් උපායශීලීව කියලා කියනවා. එතකොට අපිට මේකේ අර්ථය මෙහෙම දක්වන්නත් පුළුවන්. උපායශීලීව මිනිසුන් හසුරුවාලීම අපි කියනවා මේ කළමනාකරණය කියලා. එහෙම අර්ථ දක්වන්නත් පුළුවන්. උපායශීලීව මිනිසුන්
හසුරුවාලීම කියන එක කළමනාකරණයේ හැටියට දක්වන්නත් පුළුවන්. ඒක ඔයාලගේ මේ ලියා ගන්න මේ පිටුවේ මෙතන මේ රූපයක් තියෙන එතන යටින් ඒක ලියා ගන්න. මෙතන ලියා ගන්න මේ මුල් පිටුවේ මැනේජ්මන්ට් කියන වචනේ. ඒතකොට මැනේජ් කියන්නේ ධන මෙන් ධන T. මැනේජ් කියන්නේ හසුරුවාලීම, මෙන් කියන්නේ මිනිසුන්, T කියන්නේ ටැක්ෆුලි උපායශීලීව. උපායශීලීව මිනිසුන් හසුරුවාලීම. එහෙම නැත්නම් මිනිසුන් උපායශීලීව හසුරුවාලීම තමයි අපි කළමනාකරණය කියන එක මේ දාව කියන කළමනාකරණය පිළිබඳ මත පළ කරපු කෙනා තමයි මේ විදිහට ඒක ප්‍රකාශපත් කරේ. මේ ටික ලියා ගන්න. හරි මම මේ දැන් සම්බන්ධ වුණු අයත් එක්ක කියන්නේ එතකොට කළමනාකරණය අපි මේ වචනේ කළ ධන මනා ධන කරණය කළමනාකරණය. ඒ කියන්නේ කළ කියලා කියන්නේ කළ යුතු දේ, මනා කියන්නේ හොඳින්, මනාව, කරණය කියන්නේ සිදු කිරීම. එතකොට කළ යුතු දේ මනාව සිදු කිරීම තමයි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට එතන ඒ පදවල අර්ථ තමයි මම කිව්වේ. කළ යුතු දේ, මනා කියන්නේ හොඳින්, කරණය කියලා කියන්නේ සිදු කිරීම. කළ යුතු දේ මනා ලෙස සිදු කිරීම තමයි කළමනාකරණය කියලා අපි නිර්වචනය කරේ. ඊට පස්සේ මම කළමනාකරණය කියන ඉංග්‍රීසි පදේ අර්ථයෙන් අරගෙන manage plus men plus T. එතකොට manage කියලා කිව්වේ හසුරුවාලීම, එහෙම නැත්නම් මෙහෙයවීම. men කියලා කියන්නේ මිනිසුන්, T කියන්නේ tactfully උපායශීලීව. කියන්නේ උපායශීලීව මිනිසුන් හසුරුවාලීම. එහෙම නැත්නම් මිනිසුන් උපායශීලීව හසුරුවාලීම තමයි කළමනාකරණය කියන එක. ඒක මම අර මුල් පිටුවේ එතන ලියා ගන්න කියලා කිව්වේ. හරි. එතකොට කළමනාකරණය කියන එක මේ වචනේ මම ඉස්සෙල්ලා කිව්වා මේ විවිධ ශාස්ත්‍රවල විවිධ තැන්වල කතා බහ කරන වචනයක්. දේශපාලන වේදිකාවේ, විද්‍යුත් මාධ්‍යවල, පුවත්පත්වල, පාසල්වල, විවිධ ආයතන ඇතුලේ, බැංකුවල, ඒ සෑම ආයතනයකම කතා කරන වචනයක්. එතකොට කළමනාකරණය කියන එක මොන වගේ තැන්වලද අපි එදිනදා ජීවිතයේදී දැන් මේ විෂයක් වශයෙන් හදාරන වෙනුවට එදිනදා ජීවිතයේදී කළමනාකරණය කියන එක භාවිතා වෙන තැන් කීපයක් තියෙනවා. මූල්‍ය එහෙම නැත්නම් මුදල් කළමනාකරණය. ඒ අපි සාමාන්‍ය එදිනදා ජීවිතේත් කතා කරනවා මේ මුදල් කළමනාකරණය පිළිබඳව. ඊළඟට සාමාන්‍යයෙන් අප දන්නවා අපද්‍රව්‍ය කළමනාකරණය. අපි පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ එහෙම කතා කරලා තියෙනවා. තිරසර සංවර්ධන මාතෘකාවට දෙත් කතා කරලා තියෙනවා මේ අපද්‍රව්‍ය කළමනාකරණ මූලධර්ම ගැන. එතකොට ඒ අපද්‍රව්‍ය කොහොමද අපි හරියට කළමනාකරණය කරගන්නේ කියන එක එතනදී අපි පාවිච්චි කරන අය කළමනාකරණය කියන වචනය. ඊළඟට අපිට අතිශයින් වැදගත් එකක් තමයි මේ කාලය කොහොමද අපි කළමනාකරණය කරගන්නේ. පැය 24 දැන් ඔබ 21 වර්ෂයේදී විභාගයට පෙනී සිටින්න සිදු වෙනවා. එතකොට ඒ කාලය කොහොමද අපි හරියට කළමනාකරණය කරගන්නේ තමන්ගේ විෂයන් තුන සහ අනිකුත් අතිරේක විෂයනුත් එක්ක කොහොමද මේ සාර්ථක අරමුණක් කරා යන්නේ කියන එක ගැන කතා කරනකොට මේ කාලය කොහොමද අපි හරියට කළමනාකරණය කරගන්නේ. එහෙම කළමනාකරණය කරගත්තොත් තමයි අපිට සාර්ථකව අරමුණු ඉටු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ කාල කළමනාකරණය කියන වචනේ අපි මේ ටයිම් මැනේජ්මන්ට් කියන එක නිතර කතා කරන විෂයක්. කළමනාකරණය වචනයත් එක්ක ඒක අපේ පෞද්ගලික ජීවිතයත් අතිශයින් වැදගත්. ඊළඟට අවදානම් කළමනාකරණය කියන එක. දැන් අපි අවදානම් කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. දැන් ඔබ අපි මේ අවුරුද්ද මුල මේ කොවිඩ් වසංගත තත්ත්වය පළවෙනි රැල්ල ආවම අපි අවදානම කළමනාකරණය කරගත්තා.
ඒ අවදානම හරියට කළමනාකරණය කරගත්තු නිසා අපිට පුළුවන් වුණා නැවත ආර්ථිකයට පණ දෙන්න. දැන් දෙවෙනි රැල්ල තවම හරියට කළමනාකරණය කරගන්න බැරි නිසා මිනිසුන්ගේ ජීවිතයට අපේ රටේ ආර්ථිකයට ඒකත් විශාල බලපෑමක් ඇති කරනවා. මේ අවදානම් කියන එක හරියට කළමනාකරණය කරගන්න ඕන. සුනාමි විපත සිදුවුණු අවස්ථාවේදී ඒ විපත කළමනාකරණය කරගන්න බැරි වුණු හින්දා විශාල වශයෙන් ජීවිත සහ දේපල හානි වුණා. අපේ ආර්ථික විශාල පීඩාවක් වුණා. ඊළඟට සහරාන් ඒ ආපදා ඒ අවදානම මෙන්න මේ වෙලාවේ ත්‍රස්තවාදී පහරයක් එල්ලෙනවා කියලා දැනුවත් කරලා තියෙද්දිත් අපේ කළමනාකරුවන්ට බැරි වුණා ඒක හරියට කළමනාකරණය කරගන්න. ඒක නිසා අපේ ආර්ථිකයට ලොකු පීඩනයක් ඇති වුණා. ඒක නිසා මේ අවදානම් කළමනාකරණය කියන එක හරි වැදගත්. ඒ අවදානමක් කොහොමද අපි කළමනාකරණය කරගන්න කියන එක. ඊළඟට ආපදා කළමනාකරණය, නායම්, ගම් වතුර ඒ වගේ ස්වභාවික විපත් අපි කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. එතකොට කළමනාකරණය මෙතනදී මේ හැම අවස්ථාවකදීම කළමනාකරණය කියන එක වැදගත් වෙනවා. එදිනදා ජීවිතයේදී කළමනාකරණය කියන එක අපි පාවිච්චි කරන අවස්ථා මේ කීපයක්. ඊට අමතරව පන්ති කළමනාකරණය, ආයතන කළමනාකරණය ඒ වගේ ඒවත් අපිට ගන්න පුළුවන්. අලවි අපි මේ 13 පාඩම් වලදී කතා කරන්නෙම කළමනාකරණය පිළිබඳව, මානව සම්පත් කළමනාකරණය, තොරතුරු පද්ධති කළමනාකරණය, මෙහෙයුම් කළමනාකරණය ඒවා ගැන අපි කතා කරනවා. එහෙම නැත්නම් අපි කොහොමද එදිනදා ජීවිතේදී තවත් පාවිච්චි කරන මේ අපේ හැඟීම් එහෙම නැත්නම් ආතති කළමනාකරණය පිළිබඳව ඒ වගේ විවිධ තැන්වලදී මේ කළමනාකරණය කියන එක භාවිතා වෙනවා. මෙතන ලියා ගන්න මේ කළමනාකරණය යෙදෙන අවස්ථා කීපයක් මම මේ දීලා තියෙනවා. ඒ ටික ලියා ගන්න. මූල්‍ය හා මුදල් කළමනාකරණය, අපද්‍රව්‍ය කළමනාකරණය, කාල කළමනාකරණය, අවදානම් කළමනාකරණය, ආපදා කළමනාකරණය ඒ ටික ලියා ගන්න. කතා කරනවා කළමනාකරණය පිළිබඳ නිර්වචන කීපයක්. පළවෙනි නිර්වචනය අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණයයි. අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණයයි. දැන් මේක මේ නිර්වචනය ඉදිරිපත් කරේ මේරි පාකර් පොලට්. ඒ කියන කළමනාකරණය පිළිබඳ අදහස් දක්වුණු තැනැත්ත තමයි මේක මේ අදහස පළ කරේ. ඒක ලියා ගන්න පළවෙනි එක. අන් අය සමග සහ අන් අය ලවා වැඩ කරවා ගැනීමේ කලාව කළමනාකරණය. එතකොට අපි කළමනාකරණය පිළිබඳ විවිධ පුද්ගලයන් ඉදිරිපත් කරලා තියෙන නිර්වචනයේදී පළවෙනි එක. දෙවෙනි නිර්වචනය ආයතනයක ප්‍රකාශිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති මානව හා භෞතික සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලන කාර්ය ඇතුළත් ක්‍රියාවලිය කළමනාකරණය කියලා කියනවා. එතකොට ආයතනයක ප්‍රකාශිත පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා එම ආයතනයේ ඇති භෞතික හා මානව සම්පත් සැලසුම් කිරීම, සංවිධානය කිරීම හරි. එතකොට මේක ජේම්ස් ඒෆ් ස්ටෝනර් ෆ්‍රීමන්
මෙතන ජේම්ස් එෆ් ස්ටෝන සහ ප්‍රීමන් ඇන් ගිල්බර්ට් කියලා ඉන්න තව එක්කෙනෙක්. එතන ලියවෙන්න ඕන ජේම්ස් එෆ් ස්ටෝන සහ ෆ්‍රීමන් ඇන් ගිල්බර්ට් මේ තුන්දෙනා තමයි කිව්වේ. ඒක එතන එකතු කරගන්න ඉංග්‍රීසියුත් එක එහෙම වෙන්න ඕන. ඊළඟට වෙනස් වෙමින් පවත්නා පරිසරයක් තුළ සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගනිමින් ආයතනයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්ය කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් කළමනාකරණය වේ. මේක රොබර්ට් ක්‍රීඩ්න තමයි මේ නිර්වචන ඉදිරිපත් කළේ. එතකොට නිර්වචන තුන මෙතන ලියවෙන්න ඕනේ. වෙනස් වීමෙන් පවත්නා පරිසරයක් තුළ සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගනිමින් ආයතනික පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්ය කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් කළමනාකරණය වේ. රොබර්ට් ක්‍රීඩ්න තමයි එහෙම ඒ ප්‍රකාශය කළේ. ඒතකොට මේ නිර්වචන තුන ලියවෙන්න ඕනේ. වෙනස් වීමෙන් පවත්නා පරිසරයක් තුළ සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදා ගනිමින් ආයතනික පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා අන් අය ලවා කාර්ය කරවා ගැනීමත් අන් අය සමග කාර්ය කිරීමත් කළමනාකරණය වේ. හරි, එතකොට මේ නිර්වචන තුන තමයි ඔයාලා ඒක පාඩම් කරගන්න ඕනේ. එක එක පුද්ගලයෝ නිර්වචන ඉදිරිපත් කරාම ඒක ඇහුවාම ඒ නිර්වචනෙම ඉදිරිපත් කරන්න ඕනේ. දැන් ඊළඟට අපි දැන් කළමනාකරණය සම්බන්ධයෙන් නිර්වචනයක් හදා ගන්නවා. ඒ නිර්වචනය හදාගනිද්දී මෙහෙම මේ නිර්වචනය අපි මෙන්න මේ වචන ටික අපිට ඕනේ අපේ නිර්වචනය හදාගනිද්දී ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක හෝ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සීමිත සම්පත් කාර්යක්ෂමව යෙදවීමේ නැත්නම් උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියලා කියන්නේ. උන අපේ නිර්වචනයක් අපි හදාගන්නවා. ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක හෝ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සීමිත සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කිරීමේ ක්‍රියාවලිය තමයි කළමනාකරණය කියන එක අපිට නිර්වචනය කරන්න පුළුවන්. මම නැවත වරක් කියන්නම්. ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සීමිත සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව උපයෝජනය කිරීමේ ක්‍රියාවලියක් තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. ලියාගන්න දෙන්න. ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස සීමිත සම්පත් කාර්යක්ෂම යෙදීමේ ක්‍රියාවලිය තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. මේක දැන් මේ ක්‍රියාවලියක්නේ. මේ ක්‍රියාවලියේ කොටස් හතරක් තියෙනවා. සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. මේකේ කොටස් හතරක් තියෙනවා. එතකොට සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම, පාලනය. එතකොට ඒක ක්‍රියාවලියක්. එතකොට අපි නැවත මේක අපිට මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස ව්‍යාපාරයක සීමිත සම්පත් සමූහ සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම සහ පාලනය ඇතුළත් ක්‍රියාවලිය තමයි අපි එතකොට කළමනාකරණය කියලා කියන්නේ. ඒක දැන් මෙහෙම ලියා ගන්න. මේ මම උතන කොටුවක් දීලා තියෙනවා. ඒකේ තමයි මේ නිර්වචනය ලියන්නේ. කළමනාකරණය යනු ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක
ප්‍රකාශිත පරමාර්ථ හා අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සතු සම්පත් සීමිත සම්පත් කියලා කිව්වත් හරි සංවිධානයේ සතු සීමිත සම්පත් කාර්යක්ෂමතාවෙන් සැලසුම් කරණය සංවිධාන කරණය මෙහෙයීම හා පාලනය ඇතුළත් ඵලදායී ක්‍රියාවලියක් තමයි අපි කළමනාකරණය කියලා කියන්නේ. එතකොට කළමනාකරණය කියද්දි මේ වචන ටික අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ඒ සාධක ටික. කළමනාකරණය යනු ගතික ව්‍යාපාර පරිසරය තුළ සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම සඳහා සංවිධානයේ සම්පත් කාර්යක්ෂමතාවයෙන් සැලසුම් කරණය සංවිධාන කරණය මෙහෙයීම පාලනය ඇතුළත් ක්‍රියාවලිය. එතකොට දැන් මම මේ නිර්වචනය ගත්තේ මෙතන මේවා ටික මේ සාධක මේ සාරාංශ ටික අනිවාර්යයෙන්ම මේ සංකල්ප ටික අනිවාර්යයෙන්ම ඇතුළත් වෙන්න ඕනේ. ගතික ව්‍යාපාර පරිසරය තුළ ආයතනයක එහෙම නැත්නම් සංවිධානයක ප්‍රකාශිත පරමාර්ථ අරමුණු සඵලදායීව ඉටු කර ගැනීම පිණිස ව්‍යාපාරයක සීමිත සම්පත් කාර්යක්ෂමතාවයෙන් යුතුව සැලසුම් කරන්නේ සංවිධාන කරන්නේ මෙහෙයීම පාලන ඇතුළත් ක්‍රියාවලිය තමයි අපි එතකොට කළමනාකරණය කියලා කියන්නේ. එතකොට දැන් මේ නිර්වචන පුද්ගලයන් ඉදිරිපත් කරපු නිර්වචන තුනක් සහ මම නිර්වචනයක් ඉදිරිපත් කළා. ඒ වලට අනුව මේ නිර්වචනය තුල ඇතුළත් වෙනවා මෙන්න මේ සංකල්ප ටික. අපි ඒවා එකින් එක හදාරන්නේ. පළවෙනි එක ලියා ගන්න ගතික ව්‍යාපාර පරිසරය. ඊළඟ එක ආයතනය හා සංවිධානය පරමාර්ථ හා අරමුණු ව්‍යාපාර සම්පත් සඵලදායකත්වය කාර්යක්ෂමතාවය ඵලදායකත්වය ක්‍රියාවලිය. මෙන්න මේවා පිළිවෙලට ලියා ගන්න. ගතික ව්‍යාපාර පරිසරය ආයතනය හා සංවිධානය පරමාර්ථ හා අරමුණු ව්‍යාපාර සම්පත් සඵලදායකත්වය කාර්යක්ෂමතාවය ඵලදායකත්වය ක්‍රියාවලිය. හරි දැන් අපි මේ සංකල්ප ටික එකින් එක පැහැදිලි කරනවා. හරි පළවෙනි එක තමයි ගතික ව්‍යාපාර පරිසරය. දැන් අපි දන්නවා ව්‍යාපාර පරිසරය කියන එක නිතර වෙනස් වෙනවා. ඒ කියන්නේ අභ්‍යන්තර පරිසරයේ අපි
අධ්‍යයනය කිරීමෙන් ශක්තියන දුර්වලතා හොයා ගන්න පුළුවන්. බාහිර පරිසර අධ්‍යයනය කිරීම තුළින් අවස්ථා තර්ජන මතු කර ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා මේ ව්‍යාපාර පරිසරය නිරන්තර වෙනස් වෙනවා. දැන් මේ අවුරුද්ද මුල තිබ්බු ව්‍යාපාර පරිසරය නෙමෙයි මේ අවුරුද්ද අග වෙනකොට ව්‍යාපාර තියෙන්නේ. මුළු මේ වසංගත තත්ත්ව නිසා මුළු ලෝකෙටම ඒකට මුහුණ දෙන්න පුළුවන් වෙන විදිහට අද ව්‍යාපාර ඒ සකස් කරගන්න වෙනවා. ඒ සංචරණ සීමා යටතේ දුරස්ථභාවය ආරක්ෂා කරගෙන කොහොමද ව්‍යාපාර කටයුතු කරන්නේ? ඒක අභියෝගයක්. එතකොට අවුරුද්ද මුල තිබ්බු ව්‍යාපාර පරිසර නෙමෙයි අවුරුද්ද අග තියෙන්නේ. එතකොට විශේෂයෙන්ම අන්තර්ජාලය ඔස්සේ මේ විද්‍යුත් වෙළඳාම ඊළඟට ඒ දුරස්ථභාවය රැකගෙන තමන්ගේ සේවකයන්ගේ සහ ආයතනයේ යන පාරිභෝගිකයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ඇතුව කොහොමද ව්‍යාපාර කටයුතු කරගෙන යන්නේ පිළිබඳව කළමනාකරුවන්ට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ හින්දා මේ කළමනාකරණයේදී ගතික ව්‍යාපාර පරිසරය කියලා කියන්නේ නිරන්තරයෙන් වෙනස් වන ව්‍යාපාර පරිසරය. ඉතින් ඒ ගැන අධ්‍යයනය කරලා ඒ වෙනස් වීම වලට කළමනාකරුවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඊළඟ එක තමයි ආයතනය හා සංවිධානය. දැන් ආයතනය හා සංවිධානය කියලා කියන දැන් අපි දන්නවා සංවිධානයක් කියන එක ව්‍යාපාර සංවිධාන පාඩමේදී මම කතා කරලා තියෙනවා ඔබත් එක්ක. ඒ කියන්නේ පොදු පරමාර්ථයකින් පුද්ගලයන් කීප දෙනෙකුගේ එකතුවකට තමයි අපි පොදු පරමාර්ථයක් ඇතුව පුද්ගලයන් කීප දෙනෙකුගේ එකතුවකට තමයි අපි කියන්නේ ආයතනයක් එහෙම නැත්නම් සංවිධානයක් කියලා. ඒ සංවිධානය අපි දන්නවා අරමුණු තියෙනවා. ඒ කියන්නේ ඒකට නමක් තියෙනවා, නාමයක් තියෙනවා, ඊළඟට පොදු අරමුණක් තියෙනවා, පුද්ගලයන් ඉන්නවා, ඊළඟට යම් ව්‍යාපාර කටයුත්තක් තියෙනවා, සංවිධාන ව්‍යුහයක් තියෙනවා. ඒවත් අපි සංවිධානය ගැන අපි අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට ඒ විධිමත් සංවිධානයක එවැනි ලක්ෂණ තියෙනවා. එතකොට අපි මේ ආයතනයක සංවිධානයක කටයුතු තමයි අපි හැම වෙලේම කළමනාකරණය ගැන කතා කරනකොට සාකච්ඡා කරන්නේ. ඊළඟට පරමාර්ථ සහ අරමුණු. දැන් ආයතනයක් දිගු කාලයේදී ළඟා කර ගැනීමට අපේක්ෂිත ප්‍රතිඵල තමයි පරමාර්ථයක් කියලා කියන්නේ. එතකොට පරමාර්ථය අපි දිගු කාලයේදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල්. අපි උදාහරණයක් කිව්වොත් එහෙම අපේ පරමාර්ථයක් තමයි මේ ඉහළ හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න එක. දැන් අපි අධ්‍යාපනයෙන් අපේක්ෂා කරන දෙයක් තමයි ඉහළ ප්‍රතිඵල අත්පත් කර ගැනීම. එතකොට අරමුණක් කියලා කියන්නේ කෙටි කාලයකදී ළඟා කරගන්න බලාපොරොත්තු වෙන දේවල්. අපි අපේ අධ්‍යාපන අරමුණු කරා යද්දී අපේ ඊළඟ ඉලක්කය තමයි උසස් පෙළ විභාගයේ සමත් වෙන එක. එතකොට ඒ කියන්නේ 20 21 වර්ෂයේදී උසස් පෙළ විභාගයට ඒ තුනක් ගන්න එක. එතකොට ඒක පරමාර්ථයක්. මේ අරමුණක්. ඒ අරමුණ හැම වෙලේම ස්මාර්ට් වෙන්න ඕන. ඒක මම මේ පාඩමේ ඊළඟ කොටසකදී මේ පරමාර්ථ අරමුණු ගැන පුළුල්ව කතා කරනවා. එතකොට මේ පරමාර්ථ අරමුණු අපි ස්ථාපිත කරනවා ආයතනයක කළමනාකරණය ගැන කතා කරනකොට. ඊළඟට මෙතනදී ඔබේ ගුරුත්පතේ ව්‍යාපාර සම්පත් වර්ගීකරණයන් කීපයක් දීලා තියෙනවා. ඒතකොට සම්පත් කියලා කියන්නේ යෙදවීමක් ලෙස පාවිච්චි කරන ඕනෑම දෙයක්. ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීමක් ලෙස භාවිත කරන සියලුම දේවල් අපි සම්පත් කියලා කියන්නේ. එතකොට මෙතන එක වර්ගීකරණයක් දීලා තියෙනවා මානව සම්පත්, මුදල්, ද්‍රව්‍ය, යන්ත්‍ර, තාක්ෂණය, වෙළඳපොළ, කාලය, සංකල්ප, ගනුදෙනුකරු. ඊළඟ වර්ගීකරණය දීලා තියෙනවා මානව සම්පත්, භෞතික සම්පත්, මූල්‍ය සම්පත්, තොරතුරු සම්පත්, කාලය කියලා. තව වර්ගීකරණයක් තියෙනවා මේ ආර්ථික විද්‍යාවට අනුව භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනීය ව්‍යවසායකත්වය. මේ පැත්තෙන් මෙතන ලියා ගන්න මේ අපි ව්‍යාපාර අධ්‍යයනයේදී තව වර්ගීකරණයක් කරනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය, කාලය, තොරතුරු, දැනුම කියලා. ඒක මේ මෙතනින් ලියා ගන්න. භූමිය ව්‍යාපාර අධ්‍යයනයේදී
මේ විදිහට ලියා ගන්න. ව්‍යාපාරාධිනේදී භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, තොරතුරු දැනුම. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය, කාලය, තොරතුරු දැනුම. හරි. ඊළඟට අපි සඵලදායකත්වය ගැන කතා කරනවා. දැන් සඵලදායකත්වය කියලා කියන්නේ ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කර තිබෙනවද කියලා සොයා බලන එක. ඒක තමයි අපි සඵලදායකත්වය කියලා කියන්නේ. එහෙම නැත්නම් නිවැරදි තේරීම, එහෙම නැත්නම් නිවැරදි දේ කිරීම කියලා doing the right things කියලා මේ පීටර් එෆ් ඩකර් කියලා තියෙනවා. ආයතනයක් විසින් කොතෙක් දුරට අපේක්ෂිත අරමුණු නිවැරදිව ළඟා කර තිබෙන්නේද යන්න සඵලදායකත්වය කියලා කියන්නේ. එතකොට දැන් මෙතන ලියන්න මේ doing the right things මේක කිව්වේ පීටර් එෆ් ඩකර්. මෙතන බලන්න තු ලියන්න. ඊළඟට ලියන්න ආයතනයක් අපේක්ෂිත අරමුණු සැලසුම් කළ පරිදි ඉහළ ගුණත්වයකින් යුතුව ළඟා කර ගැනීමයි. සඵලදායකත්වය යොදාගෙන මැන බලන්නේ අරමුණු ළඟා කරගත් ප්‍රමාණය. හරි. එතකොට මෙතන මම උදාහරණයක් දීලා තියෙනවා. 2019 වර්ෂය තුල සමාගමක් නව නිෂ්පාදන වර්ග 10ක් හඳුන්වා දීමට සැලසුම් කළද නව නිපැයුම් වර්ග 7ක් පමණක් හඳුන්වා දීමට හැකි වී නම් එම ආයතනයේ සඵලදායකත්වයේ පහළ මට්ටමක පවතී. ඒක අපිට ගණනය කරන්න පුළුවන් සඵලදායකත්වයේ සමානයි ළඟා කරගත් ප්‍රතිඵලය. අපිට ලැබුණු ප්‍රතිඵලය සැලසුම් ගත ප්‍රතිඵලයයි. ලැබුණු ප්‍රතිඵලයක් බෙදනවා සැලසුම් ගත අරමුණෙන් ප්‍රතිඵලයෙන් එහෙම නැත්නම් සැලසුම් කරු ප්‍රමාණයෙන් ඒක වැඩි කරනවා 100. එතකොට අපිට සඵලදායකත්වය කොච්චරද කියලා මයින්න පුළුවන්. මේ ගණනය කිරීම වලට එච්චරම නෑ. නමුත් මෙතන සටහන් කරගන්න මේම 2019 වර්ෂය තුල සමාගමක් නව නිෂ්පාදන වර්ග 10ක් හඳුන්වා දීමට සැලසුම් කළද නව නිපැයුම් වර්ග 7ක් පමණක් හඳුන්වා දීමට හැකි වී නම් එම ආයතනයේ සඵලදායකත්වයේ පහළ මට්ටම පවතී. සඵලදායකත්වයේ සමානයි මේ ටික සටහන් කරගන්න.
එතකොට සඵලදායකත්වය කියන්නේ අපේක්ෂිත අරමුණු ඒ ආකාරයෙන් ඉටු කර ගැනීම. එතකොට එහෙම නැත්නම් PTF ඩකර්ට අනුව නිවැරදි දේ කිරීම තමයි සඵලදායකත්වය කියලා කියන්නේ. තව උදාහරණයක් අපි කතා කරොත් එහෙම ගෘහ භාණ්ඩ නිෂ්පාදන ආයතනයක් අල්මාරි 20ක් මාසයකදී නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මාසය තුල අල්මාරි 20ම නිෂ්පාදනය කරන්න පුළුවන් වුණා නම් ඒගොල්ලෝ සඵලදායකත්වය අත්කරගෙන තියෙනවා. එතකොට PTF ඩාකට අනුව නිවැරදි කිරීම අපි සඵලදායකත්වය කියලා කියනවා. එතකොට අපේක්ෂිත අරමුණු ඒ ආකාරයෙන් ඉටු කර ගැනීම තමයි අපි සඵලදායකත්වය කියලා කියන්නේ. හරි, ඊළඟට අපි කාර්යක්ෂමතාවය ඊළඟ සංකල්පයේ කාර්යක්ෂමතාවය දැන් අර අපේක්ෂිත අරමුණු ඉටු කරගන්නකොට සම්පත් නාස්තියකින් සම්පත් අපතයකින් තොරව යොදවා ගන්නවා නම් ඒකට කියන්නේ අපි කාර්යක්ෂමතාවය කියලා. මෙතන PTF ඩාකරට අනුව නිවැරදි කියන්නේ කාර්යයන් නිවැරදිව කිරීම කියලා අපිට කියන්න පුළුවන් PTF ඩාකරට අනුව. එතකොට කාර්යක්ෂමතාවය කියලා කියන්නේ සම්පත් නාස්තියකින් සම්පත් අපතයකින් තොරව යොදවා ගැනීම. එහෙම නැත්නම් අවම යොදවුම් ප්‍රමාණයකින් උපරිම නිමවුමක් ලබා ගැනීම. PTF ඩාකරට අනුව doing things right. එහෙම නැත්නම් කාර්ය නිවැරදිව කිරීම. එහෙම නැත්නම් අපි ඒක කියන්න පුළුවන් මේ නිවැරදි ආකාරයෙන් නිවැරදි ආයෝජනය කිරීම කියලා කියන්න පුළුවන්. එතකොට මෙතන ලියා ගන්න අරමුණු මුදුන් පමුණවා ගැනීමට සම්පත් අපතේ යාමකින් තොරව. අරමුණු මුදුන් පමුණවා ගැනීමට සම්පත් අපතේ යාමකින් තොරව නාස්තිකින් තොරව භාවිතා කිරීමයි. නාස්තිකින් තොරව භාවිතා කිරීමයි. උදාහරණය ආයතනයක් 2019 වර්ෂයේදී වර්ෂයේදී නව යන්ත්‍රයක් ස්ථාපිත කර ඇති අතර එහි වියදම රුපියල් මිලියන 40කි. මිලියන 40යි. එම යන්ත්‍රය සඳහා ඇස්තමේන්තු කළ වියදම මිලියන 45කි. ඇස්තමේන්තු කරා මේ යන්ත්‍රය ස්ථාපිත කරන්න මිලියන 45ක්. නමුත් ගියේ 40යි. එතකොට ඒගොල්ලෝ අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිවුමක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. අවම සම්පත් ප්‍රමාණයකින් උපරිම නිවුමක් ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. සම්පත් කාර්යක්ෂමව. එතකොට මේ ආයතනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගෙන තියෙනවා. මේ ආයතනයේ කාර්යක්ෂමතාවය අත්පත් කරගෙන තියෙනවා. එතකොට දැන් අපි සම්පත් නාස්තිකින් තොරව යොදවා ගැනීම තමයි කාර්යක්ෂමතාවය කියලා කියන්නේ. දැන් ඊළඟට අපි කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර තියෙන සම්බන්ධතාවය කතා කරොත් එහෙම. කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර තියෙන සම්බන්ධතාවය කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය අතර තියෙන සම්බන්ධතාවය. දැන් අපි මෙතන ඉස්සලම මේ පැත්තේ තියෙනවා මේ how is done කියලා. වැරදි ආකාරය නිවැරදි ආකාරය කියලා තියෙනවා. එතකොට
මතක තියාගන්න මේ වැරදි ආකාරයෙන් එහෙම නැත්නම් නිවැරදි ආකාරයෙන් නිවැරදි අයුරින් කිරීම තමයි මෙතන ලියා ගන්න කාර්යක්ෂමතාවය කියලා. මෙතන උඩින් ලියා ගන්න කාර්යක්ෂමතාවය කියලා. what is done කරන්නේ කලේ කුමක්ද? මේ කරන්නේ කෙසේද? වැරදි ආකාරයෙන් හෝ නිවැරදි ආකාරයෙන්. ඒතකොට මේ පැත්තෙන් නියෝජනය වෙනවා කාර්යක්ෂමතාවය. මේ පැත්තෙන් නිවැරදි දේ කිරීම කියලා කියන්නේ සඵලදායකත්වය. කලේ කුමක්ද? මෙතන එහෙම ලියාගත්තත් කමක් නැහැ. මේ පැත්තෙන් සඵලදායකත්වය, මේ පැත්තෙන් කාර්යක්ෂමතාවය. එතකොට දැන් අපි ඕනෑම ව්‍යාපාරයක් අධ්‍යයනය කරනකොට ඒ ව්‍යාපාරයේ මේ අවස්ථා හතරේ තියෙන්න පුළුවන්. මෙතන වැරදි දෙයක් වැරදි ආකාරයෙන් කරන්නේ. වැරදි දේ වැරදි ආකාරයෙන් කරනවා. එතකොට ඒ කියන්නේ මෙතන අකාර්යක්ෂමයි. වැරදි ආකාරයෙන් කාර්යක්ෂමතාවයක් නැහැ. සඵලදායීත් නැහැ. මේ ආයතනය ඒම නිසා මොකද වෙන්නේ? ඉක්මනින් විනාශ වෙලා යනවා. ඩයි පාස්ට් ඉක්මනින් මැරෙනවා. ඒ කියන්නේ ආයතන විනාශ වෙලා යනවා. මොකද එතන සඵලදායකත්වයක් නැහැ, කාර්යක්ෂමතාවයක් නැහැ. පළවෙනි අවස්ථාව මෙතන අංක 1 දාන්න නිසා මෙතන අංක 1 දාලා අංක 1 එතන අකාර්යක්ෂමතාවය සහ සඵලදායීත්වය දෙකම නැහැ. අපි දෙවෙනි අවස්ථාව බැලුවොත් එහෙම මේ පැත්තේ තියෙන වැරදිදී මේ පැත්තේ තියෙන නිවැරදි ආකාරයට. එතකොට මෙතන කාර්යක්ෂමතාවය තියෙනවා. කාර්යක්ෂමතාවයේ තියෙනවා. හැබැයි එතන සඵලදායීත්වය නැහැ. සඵලදායීත්වය නැහැ. එහෙනම් මෙතන කාර්යක්ෂමතාවයේ තියෙන නිසා විනාශ වීම සෙමින් විනාශ වෙන්නේ. එතන දෙවෙනි අවස්ථාව දාන්න. තුන්වෙනි අවස්ථාව මෙතන සඵලදායීත්වය තියෙනවා. නිවැරදිදේනේ. මේ පැත්තේ සඵලදායීත්වය තියෙනවා. හැබැයි මේ වැරදි අයුරින් කරන්නේ. එතකොට කාර්යක්ෂමතාවය නැහැ. සඵලදායී හා අකාර්යක්ෂමයි. එතකොට පැවැත්ම එතන සඵල අරමුණු ඉටු වෙන හින්දා පැවැත්ම යන්තම් තහවුරු වෙනවා. එතන තුන්වෙනි ඉලක්කම දාන්න 3. මෙතන පැවැත්ම තහවුරු වෙනවා. අන්න මේවෙනි අවස්ථාවක ව්‍යාපාරය තියෙනවා. එතන කාර්යක්ෂමතාවයක් තියෙනවා, සඵලදායීත්වයක් තියෙනවා. ඒ ආයතනයේ කළමනාකරණය කරා හොඳ කළමනාකරණයක් තියෙනවා කියලා එතන කියන්න පුළුවන්. ඒතර කළමනාකරණය කරා යනවා කියලා එතන කියන්න පුළුවන්. ඒතර මෙතන 4 ඉලක්කම දාන්න ඒ කියන්නේ ව්‍යාපාරයක් මෙන්න මේ අවස්ථා 4 තියෙන්න පුළුවන්. කළමනාකරුවා මේ ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනය කරනකොට මේ අවස්ථා 4 තියෙන්න පුළුවන්. මෙවැනි ව්‍යාපාරයක් තමයි සාර්ථකත්වය කරා යන්නේ. මෙවැනි ව්‍යාපාරයක පැවැත්ම තහවුරු වෙනවා. මේ වගේ ව්‍යාපාරයක විනාශ වෙන සමින් මේකේ විනාශ වීම වේගෙන්. දැන් අපි කතා කළොත් එහෙම දැන් මේක මම උදාහරණයක් මම මේ කියන ව්‍යාපාරය ඒ කියන්නේ උදාහරණයක් මම මේක තව පැහැදිලි කරනවා. අර මම දවසක් ගියා මේ මඩගල්ලේ අතන තියෙන ගාමන්ට් එක ඉස්සර නම තිබ්බේ මොකද්ද මේ දැන් අලුත් එකක් නේ ඒ මඩගල්ලේ තියෙන ඇඟලුම් කර්මාශාලාවට ගියා. ඒක මහා පරිමාණ ඇඟලුම් කර්මාශාලාවක් නේ. ඒකට ගියා. දැන් ඒකේ මැනේජර් මගේ යාළුවෙක්. දැන් මම එතෙන්ට යනකොට එදා අර මේ LPL කුසලාන තරඟ ක්‍රිකට් තරඟය තිබ්බ දවසක් මම ආයතනයට ගියා. යනකොට සමහර සේවකයෝ මැච් එක බලනවා. අමුද්‍රව්‍ය තැන් තැන් වල ගොඩ ගැහිලා. අමුද්‍රව්‍ය තැන් තැන් වල ගොඩ ගැහිලා. යන්ත්‍ර නිකුර්ණේ තියෙන මේ එච්චර වැඩ කරන බවක් පෙවුන්නේ නැහැ. ඒ වසරේ නොවැම්බර් මාසේ ගිය නොවැම්බර් මාසේ එතකොට ඒ ආයතනයේ තැන් තැන් වල අමුද්‍රව්‍ය ගොඩ ගැහිලා සේවකයෝ මැච් එක බලනවා. සමහර අය තේ බොනවා, සමහර අය යන්ත්‍ර නිකුරුනේ. අන්න ඒ වගේ තත්ත්වයක් මම එතන දැක්කේ. ඊළඟට ඊට පස්සේ මම මැනේජර් හම්බෙන්න ගියා. දැන් කළමනාකරු යාළුවා නිසා මම එතන ගිහලා කතා කරා. මම මේ ආයතනයේ තිබු තත්ත්වය ගැන කිව්වා. මෙන්න මෙහෙම තත්ත්වයක් දැක්කා. ඊට පස්සේ මට මැනේජර් එක්කම කියන කළමනාකරුවා කියනවා ප්‍රධාන කළමනාකරු අපි මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසේ වෙනකොට ඒ කියන්නේ 10 වෙනි මාසේ වෙනකොට
අපේ ආයතනයේ ඒ ටාගට් එක ඉලක්කය ඇනුම් ඒ සියල්ල අපි සම්පූර්ණ කරලා තියෙන්නේ. අපේ ඇනුම හරි මේ කියන්නේ ඒ ඉලක්කය ඒගොල්ලෝ සම්පූර්ණ කරගෙන තිබ්බා. දැන් මං ඔබෙන් අහන ප්‍රශ්නය කාට හරි උත්තර දෙන්න පුළුවන්. ඔබෙන් අහන ප්‍රශ්නය මේ ආයතනය මේ අවස්ථා හතරේ මේ පළවෙනි අවස්ථාව තියෙනවා, දෙවෙනි අවස්ථාව තියෙනවා, තුන්වෙනි අවස්ථාව තියෙනවා, හතරවෙනි අවස්ථාව තියෙනවා. මේ අවස්ථා හතරෙන් මොන අවස්ථාවේදී තියෙන්නේ? ඔන්න කාට හරි කියන්න පුළුවන්. දැන් හරියට මං දැන් කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියන එක කියනවා. සඵලදායීත්වය කියන්නේ මොකක්ද කියන එක. මං අර ආයතනයේ තත්ත්වය ගැන කිව්වා. ඒතකොට ඒ ආයතනයේ මොන තැනකද තියෙන්නේ? කවුරු හරි කෙනෙක් කියන්න මං. එකේද, දෙකේද, තුනේද, හතරේද? හතරේ වගේ නේ සර්. මොකේද? හතර කියලාද කියන්නේ? ඔව් සර්. දැන් හතරේදී දැන් මම කාර්යක්ෂමතාවය කිව්වේ අරමුණු සම්පත් නාස්තිකින් තොරව යොදවා ගැනීම. සඵලදායීත්වය කිව්වේ මොකද්ද? අරමුණු ඒකාරයෙන්ම ඉටු කර ගැනීම. දැන් මේ ආයතනය ගත්තාම මොන වගේ තත්ත්වයක් තිබ්බේ? මං කිව්වා අර අමුද්‍රව්‍ය තැන් තැන් වල කොට ගිහලා සේවකයෝ නිකුර්නේ. එතකොට මොන වගේ තත්ත්වයක්ද? යෙදවුම් වලට වෙලා තියෙන්නේ. අකාර්යක්ෂමයි නේද? අකාර්යක්ෂමයි. එතකොට එහෙනම් මොන වගේ තැනක තියෙනද? අරමුණු ඉටු කරගෙන තියෙනවා. හැබැයි අකාර්යක්ෂමයි. එතකොට ආයතනයේ පැවැත්ම තහවුරු වෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ ආයතනයේ තියෙනවා. නමුත් ඉස්සරහට යන්නේ නැහැ. එහෙනම් මොන වගේ තැනකද ඒක තියෙන්නේ? තුන්වෙනි අවස්ථාවේ. එතන සඵලදායීත්වය තියෙනවා. හැබැයි අකාර්යක්ෂමයි. එතකොට ඒ ආයතනයේ හඳුනන මේ හැබැයි හොඳ කළමනාකරණයක් කියලා කියන්නේ කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය කියන දෙකම තියෙන්න ඕන. ඒකයි හොඳ කළමනාකරණයක් කියලා කියන්නේ. මේ දෙකම තියෙන්න ඕන. දැන් ඊළඟට අපි ලියමු මේ එක ඉලක්කම් මෙතන දැන්ම එතන ලියන්න. වැරදි දෙයක් වැරදි ආකාරයෙන් කිරීම. වැරදි දෙයක් වැරදි ආකාරයෙන් කිරීම. වැරදි දෙයක් වැරදි ආකාරයෙන් කිරීම. දෙවෙනි එක වැරදි දෙයක් දෙවෙනි අවස්ථාව. මෙතන කාර්යක්ෂමතාවයක් නැහැ, සඵලදායීත්වයක් නැහැ. වැරදි දෙයක් නිවැරදි ආකාරයෙන් කිරීම. එතකොට එතන අන්න කාර්යක්ෂමතාවය තියෙනවා, සඵලදායීත්වය නැහැ. දෙවෙනි අවස්ථාව. තුන්වෙනි අවස්ථාව නිවැරදි දෙයක් වැරදි ආකාරයෙන් කිරීම. ඒ කියන්නේ සඵලදායීත්වය තියෙනවා, කාර්යක්ෂමතාවය නැහැ. කාර්යක්ෂමතාවය නැහැ. ඊළඟට නිවැරදි දෙයක් නිවැරදි ආකාරයෙන් කිරීම. එතන කාර්යක්ෂමතාවයක් තියෙනවා, සඵලදායීත්වයක් තියෙනවා. අපි දැන් තවත් කතා කරොත් එimhe වැරදි දෙයක් වැරදි ආකාරයෙන්. දැන් අපි පිරිවැටුම වැඩි නිපුවමක්. ඒ කියන්නේ අපි මොකක් හරි නිෂ්පාදනයක් නිෂ්පාදනය කරන්න අපි අවුරුද්දක් ඇතුළත ඒ ප්‍රමාණය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා නම් වැඩි පිරිවැයක් දරලා ඒ අවුරුද්ද තුල ඒක නිෂ්පාදනය කරගන්න බැරි වෙනවා නම් ඒ නැත්තම් මාසය තුල අපි අල්මාරි 100ක් නිෂ්පාදනය කරනවා නම් ඒ අල්මාරියකට යන්නේ එක අල්මාරියකට යන්නේ රුපියල් 20000 නම් එතකොට ඒ මාසය තුල අල්මාරි 80යි නිෂ්පාදනය කරලා තියෙන්නේ. හැබැයි එක අල්මාරියකට රුපියල් 25000ක් ගිහලා. එතකොට ඒක තන කාර්යක්ෂමතාවයක් නැහැ, සඵලදායීත්වයක් නැහැ. හැබැයි මෙතන වැරදි දෙයක් නිවැරදි ආකාරයෙන්. එතකොට එතන ගත්තොත් එහෙම කාර්යක්ෂමතාවය තියෙනවා, මේ සඵලදායීත්වය නැහැ. ඒ කියන්නේ අල්මාරියකට රුපියල් 20000ක් ගිහිලා තියෙනවා. අපි 20000ක් යන්නේ කියලා කියවන එකට. ඒක 20000ක් ගිහිලා තියෙනවා. ඊළඟට සඵලදායී නැහැ කියලා කියන්නේ අපිට හැබැයි අල්මාරි 80යි නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊළඟට මෙතන කාර්යක්ෂමතාවය කියන්නේ අල්මාරියකට වැඩි විදමක් ගිහිලා තියෙනවා. හැබැයි ඒ නියමිත කාලයේදී අරමුණු ඉටු කරගන්න බැරි වෙලා තියෙනවා. ඒකට රුපියල් 25000ක් විතර යන්න ඇති. ඒකට ඒක හැබැයි නියමිත කාලයේදී සම්පූර්ණ ඒ අල්මාරි 100 නිෂ්පාදනය කරන්න බැරි වෙලා තියෙනවා.
මෙතන නිවැරදියක් කියලා කියන්නේ එතන සපලදායිත්වය තියෙනවා. ඒ කියන්නේ අල්මාරි 100ම මාසේ තුල නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. අල්මාරි 100ම. නමුත් ඒක අපිට මේ අරමුණ ඒ කියන්නේ සපලදායිත්වයේ නිවැරදියක් සපලදායිත්වය තියෙනවා. නිවැරදියක්. එතකොට අල්මාරි 100ම නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි ඒ අල්මාරියකට රුපියල් 20000ට වැඩි ගිහිල්ලා නැත්නම් අම්ද්‍රව්‍ය වැඩියෙන් පාවිච්චි වෙලා පිරිවැය වැඩි වෙලා තියෙනවා. ඒකේ අල්මාරි 100ම මාසය ඇතුළතදී රුපියල් 20000 පිරිවැයක් දාලා ඒ නියමිත වියදම දාලා නිෂ්පාදනය කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේ කාර්යක්ෂමතාවය සඵලදායකත්වය දෙක මෙතන තියෙනවා. හරි. අපි මෙතන මෙහෙම ලියා ගන්න මේ පල්ලෙහෙන් මම මේ කියන එක. කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය අතර සම්බන්ධතාවය අපි මේ ලියන්නේ අන්තර් සම්බන්ධතාවයක් දැකිය හැකියි. කාර්යක්ෂමතාවය හා සඵලදායීත්වය අතර අන්තර් සම්බන්ධතාවයක් දැකිය හැකියි. අන්තර් සම්බන්ධතාවයක් දැකිය හැකියි. කාර්යක්ෂමතාවයේදී අවම පිරිවැයකින් උපරිම ඵලයක් ලබා ගැනීම සිදුවේ. අවම පිරිවැයකින් උපරිම ඵලයක් ලබා ගැනීම සිදුවේ. සඵලදායීත්වයේදී ඵලය නියමිත කාල රාමුවක් තුල ලබා ගැනීම සිදු කරයි. කාර්යක්ෂමතාවය උපක්‍රම ලෙසත් සඵලදායකත්වය අවසාන ලෙසත් විග්‍රහ කළ හැකියි. කාර්යක්ෂමතාව උපක්‍රම ලෙසත් සඵලදායීත්වය අවසාන ලෙසත් විග්‍රහ කළ හැකියි. ආයතනයක් කාර්යක්ෂම නොවී වුවද සඵලදායී විය හැකිය. කාර්යක්ෂම නොවී වුවද සඵලදායී විය හැකිය. එනම් සම්පත් නාස්තිය ගැන නොසලකා වැඩි පිරිවැයක් දරමින්
සඵලදායකත්වය කරා ළඟා විය හැක. සඵලදායකත්වය කරා ළඟා විය හැක. අනෙක් අතට සඵලදායකත්වය කරා ළඟා විය හැක. අනෙක් අතට කාර්යක්ෂම වුවද කියන ආයතනයක් අනෙක් අතට ආයතනයක් කාර්යක්ෂම වුවද සඵලදායක නොවිය හැක. සඵලදායක නොවිය හැක. සඵලදායක නොවිය හැක. එනම් සම්පත් නාස්තිය අවම කිරීමට වැඩි අවධානයක් යොමු කරමින් සම්පත් නාස්තිය අවම කිරීමට වැඩි අවධානයක් යොමු කරමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම කෙරෙහි වැඩි අවධානයක් යොමු නොකරනු ඇත. වැඩි අවධානයක් යොමු නොකරනු ඇත. වැඩි අවධානයක් යොමු නොකරනු ඇත. සාර්ථක කළමනාකරණයකට නම් සාර්ථක කළමනාකරණයකට නම් සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය යන දෙකම එක හා සමානව රැකිය යුතුයි. සාර්ථක කළමනාකරණයකට නම් සඵලදායීතාවය හා කාර්යක්ෂමතාවය යන දෙකම එක හා සමානව රැකිය යුතුයි. එක හා සමානව තිබිය යුතුයි. සාර්ථක කළමනාකරණයකට නම් සඵලදායීතාවය කාර්යක්ෂමතාවය යන දෙකම එක හා සමානව තිබිය යුතුයි. නැත්නම් දැකිය යුතුයි. නැත්නම් රකින්න ඕනේ. කියන එක ඒක හරි. හරි ඊළඟට අපි කතා කරනවා කාර්යක්ෂමතාවයයි සඵලදායකත්වය කළමනාකරණය අතර තියෙන සම්බන්ධතාවය. දැන් අපි කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය කළමනාකරණය කාර්යක්ෂමතාවය කියලා කියන්නේ ඒක සම්පත් වලට බලපාන අපි කාර්යක්ෂමතාවය කියන්නේ අවම යෙදවීමකින් උපරිම නිවීමක් ලබා ගැනීම නැත්නම් ඒක සම්පත් යෙදවීම වලට බලපාන්නේ මම ඒ කියන්නේ මේක අවසානය කියලා කිව්වේ ඒකයි ආරම්භය කියලා කිව්වේ ඒකයි උපක්‍රම ඊළඟට මේක අවසානයේදී ළඟා කරගන්න බලාපොරොත්තු නැහැ කර්මුණ ඒකාරයෙන් ඉටු කර ගැනීම. එතකොට මේ අතර තියෙන සම්පත් කාර්යක්ෂමතාවයේ සඵලදායකත්වය කළමනාකරණය අතර තියෙන සම්බන්ධතාවය සම්පත් භාවිතයේදී පහළ අපතේ යෑම් තියෙනවා නම් ඉහළ මට්ටමින් අරමුණු ඉටු කර ගන්නවා නම් එතන හොඳ කළමනාකරණයක් තියෙනවා. එතකොට ඉහළ කාර්යක්ෂමතාවයක් සහ ඉහළ මට්ටමින් අරමුණු ඉටු වෙනවා නම් එතන හොඳ කළමනාකරණයක් තියෙනවා. එතකොට පහළ අපතේ යෑම් මෙතන
කාකපාදයක් දාලා ලියා ගන්න නාස්ති අවුම් වීම. පහළ අපතේ යම් නාස්ති අවුම් වීම. ඒකට කියන්නේ ඉහළ කාර්යක්ෂමතාවය. ඊළඟට අරමුණු ඉහළ මට්ටමින් ඉටුවීම ඉහළ සඵලදායකත්වය. ඒකට ඉහළ කාර්යක්ෂමතාවයයි ඉහළ සඵලදායකත්වයයි තියෙනවා. එතන හොඳ කළමනාකරණයක් තියෙනවා කියන එක කියන්නේ මේ අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට අපි කතා කරන්නේ ඵලදායකත්වය ගැන. දැන් මේ අපි නිර්වචනය තුල ඇතුළත් සංකල්පනේ මේ කතා කරන්නේ. එතකොට ඊළඟ එක ඵලදායකත්වය. එතකොට නියමිත කාලයක් තුල ආයතනයක නිමවුම හා යෙදුම් අතර තියෙන අනුපාතික එහෙම නැත්නම් ගණිතමය සම්බන්ධතාවය තමයි ඵලදායකත්වය කියලා කියන්නේ. නිමවුම් හා යෙදුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාවය ගණිතමය සම්බන්ධතාවය. එතකොට මෙතන ඵලදායකත්වය සමානයි නිමවුම් බෙදීම යෙදවුම. එතකොට දැන් නිමවුම කියලා කියන්නේ අපි අපේක්ෂා කරන ආකාරයට නිමවුම ලැබෙනවා නම් අපේක්ෂා කර ආකාරයට ප්‍රතිඵල ලැබෙනවා නම් ඒකට කියන සඵලදායකත්වය. එතන මෙතන සඵලදායකත්වය. ඊළඟට අපි යෙදුම් බලපාන්නේ කාර්යක්ෂමතාවයට. ඒ කියන්නේ සම්පත් උපයෝජනයේ කළ ප්‍රමාණය කියන්නේ කාර්යක්ෂමතාවයෙන් සම්පත් යොදවා ගැනීම. එතකොට අපිට දැන් මේක තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. හරි. එතකොට මෙතන ලියා ගන්න මෙහෙම මේ උදාහරණයකින් මේක අපි පැහැදිලි කරගමු. ඇඟලුම් කම්හලක සේවකයන් 100ක් සේවය කරන අතර 2020 ජනවාරි මාසයේ කමිස 4000ක් නිපදවා ඇත. පෙබරවාරි මාසයේ කමිස 45ක් 4500ක් නිපදවා ඇත. ඇඟලුම් කම්හලක සේවකයන් 100ක් සේවය කරන අතර 2020 ජනවාරි මාසයේ කමිස 4000ක් නිපදවා ඇත. පෙබරවාරි මාසයේ 4500ක් නිපදවා ඇත. එතකොට ඵලදායකත්වය නිමවුම් බෙදීම යෙදුම් වැඩි කරනවා 100න්. හරි. එතකොට අපිට මේ විදිහට ගණනය කරන්න පුළුවන් ඒක. ජනවාරි මාසයේ ඵලදායීතාවය අපිට මෙතන නිමවුම 4000යි කමිස යෙදුම් වලට දීලා තියෙන්නේ මිනිස 100ක්. ඒ කියන්නේ සේවක ශ්‍රමය විතරයි අපිට දීලා තියෙන්නේ. සේවක සම්පත ගැන විතරයි දීලා තියෙන්නේ. එහෙනම් අපි ඒක විතරක් උදා ගන්නවා. 4000 බෙදනවා 100න්. එතකොට එක සේවකගේ ඵලදායීතාවය, ඒ කියන්නේ ඵලදායීතාවය 40යි. ඒ කියන්නේ ජනවාරි මාසේ කමිස එක සේවකයෙක් 40ක් නිෂ්පාදනය කරලා තිනවා. පෙබරවාරි මාසේ 4500 බෙදනවා 100න්. එතකොට 45යි. අන්න මොකද වෙලා තියෙන්නේ? ඒක වැඩි වෙලා. එක සේවකයෙක් 45ක් නිෂ්පාදනය කරනවා. එතකොට 40 ඉඳලා 45 දක්වා වැඩි වෙලා තියෙනවා. ඵලදායීතාවය වැඩි වෙලා තියෙනවා. ඒක නිසා මෙහෙම මෙතන ලියාගමු. ජනවාරි මාසේ එක් ශ්‍රමිකයෙකු විසින් යෙදුම් වරාංග තුලියන යෙදුම් ඒකයක් විසින් කමිස 40ක් නිපදවා ඇති අතර පෙබරවාරි මාසයේ
එය 45 දක්වා වර්ධනය වී ඇත. එනම් ඵලදායිතාවයේ ඉහළ ගොස් ඇත. ඵලදායිතාවයේ ඉහළ ගොස් ඇත. එතකොට ඵලදායිතාවය කියලා කියන්නේ ඵලදායකත්වය කියලා කියන්නේ නිමූම ඉහළ යන්න ඕන, යෙදුම් පහළ යන්න ඕන. එතකොට නිමූම් ඉහළ යනවා කියලා කියන්නේ අපි අවසාන ඵලය බලපාන්නේ අරමුණු ඒකාරයෙන් ඉටු කර ගැනීම බලපාන්නේ සඵලදායකත්වයට. සම්පත් නාස්තිකින් තොරව ගැනීම බලපාන්නේ කාර්යක්ෂමතාවය. එතකොට ඉහළ ඵලදායකත්වයත් ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙනවා නම් ඵලදායකත්වය තියෙනවා කියලා එතන කියන්නේ. මේක සටහන් කරගන්න. ඊළඟට මෙතන මෙහෙම නිමවුම තියෙනවා. එතකොට අරමුණු ළඟා කරගත් ප්‍රමාණයනේ නිමවුම් කියලා කියන්නේ. යෙදුම් කියලා කියන්නේ සම්පත් උපයෝජනය කළ ප්‍රමාණය. එතකොට සඵලදායකත්වයේ කාර්යක්ෂමතාවය තමයි එතනත් කතා කරන්නේ. එතකොට මේ අතර තියෙන සම්බන්ධතාවය අපිට පැහැදිලි කරන්නත් පුළුවන්. හරි. හරි. එතකොට බලමු මේ කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය හා ඵලදායකත්වය අතර තියෙන සම්බන්ධතාවය. ආයතනයක් ඉහළ කාර්යක්ෂමතාවයෙන් හා ඉහළ සඵලදායකත්වයක් වේ නම් ඉහළ සඵලදායකත්වයක් කරා ළඟා විය හැක. ඉහළ සඵලදායකත්වයක් කරා ළඟා විය හැක. සම්පත් නාස්තිය අවම වන ලෙස නිෂ්පාදන කටයුතු සිදු කිරීම කාර්යක්ෂමතාවය. එනම් සම්පත් භාවිතය අවම කරමින් අපේක්ෂිත නිෂ්පාදක මට්ටමට ළඟා වීම කාර්යක්ෂමතාවය. එතකොට අපි ඒක සම්පත් වලින් බලපාන්නේ. ඊළඟට අපේක්ෂිත මට්ටමේ නිෂ්පාදිතයක් භාණ්ඩයක් හෝ සේවයක් බිහි කිරීම සඵලදායකත්වයයි. සඵලදායක ලෙස නිෂ්පාදන කටයුතු සිදු කරන විට අදාළ නිෂ්පාදකයන්ගේ ඉල්ලුම ඉහළ යාමේ නිෂ්පාදන ඉහළ දැමීමෙන් අවශ්‍යතාවයක් ඇති වේ. සම්පත් නාස්තිය අවම කිරීමට කාර්යක්ෂමතාව හේතු නිසා නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීමට සඵලදායකත්වය හේතු නිසා මේ දෙකෙන් මොකද වෙන්නේ අන්තිමට ඵලදායීතාවය ඉහළ යන එක. එතකොට සඵලදායකත්වයයි ඉහළ සඵලදායකත්වයක් තියෙනවා. කාර්යක්ෂමතාවය පහළ තියෙන. එතකොට ඵලදායකත්වයක් නැහැ. ඊළඟට මෙතන සඵලදායකත්වයේ පහළ මට්ටමක තියෙන කාර්යක්ෂමතාවය ඉහළ මට්ටමක තියෙන. එතනත් ඵලදායකත්වයක් නැහැ. ඵලදායීතාවයේ ඇති වෙන්න නම් ඉහළ ඵලදායකත්වයක් සහ ඉහළ කාර්යක්ෂමතාවයක් තියෙන්න ඕන. එතකොට තමයි කාර්යක්ෂම ඵලදායීතාවය ඇති වෙන්නේ.
මෙතන සටහන් කරගමු අපි මෙහෙම සඵලදායකත්වය පහළ කාර්යක්ෂමතාවය එතන ඵලදායීතාවය නැහැ. මෙතන සඵලදායකත්වය ඉහළ කාර්යක්ෂමතාවය පහළ ඵලදායීතාවය නැත. සඵලදායකත්වයයි ඉහළ කාර්යක්ෂමතාවය තියෙන ඵලදායීතාවයක් තියෙනවා. මේක සටහන් කරගමු. මේක සටහන් කරගෙන ඊට පස්සේ යටින් ලියාගෙන කළමනාකරනදී ඵලදායීතාවය කාර්යක්ෂමතාවය ඉහළ අගයක් අත්පත් කරගන්නා විට ඵලදායීතාවය ඉහළ අගයක් ගනී. එනම් අනුලෝම සම්බන්ධතාවය පවතී. මේ ටික ලියා ගන්න තියෙනවා මේකේ. මෙතන මේ ටික ලියා ගන්න පුළුවන් විදියට සටහන් කරගන්න. මේක ලියා ගන්න. හරි එතකොට ඊට පස්සේ යටින් කළමනාකරණයේදී ඵලදායීතාවය කාර්යක්ෂමතාවය ඉහළ අගයක් අත්පත් කර ගන්නා විට ඵලදායීතාවය ඉහළ අගයක් ගන්න. ඒක අනිවාර්යයෙන්ම ලියන්න. එනම් මේ දෙක අතර අනුලෝම සම්බන්ධතාවයක් තියෙනවා. ඊළඟට ඵලදායීතාවය ආයතනයකට වැදගත් වීමට හේතු මේ ටික ලියලා නිෂ්පාදනීය ගුණත්වය ඉහළ යාම, නිෂ්පාදන පිරිවැය පහළ යාම, නිෂ්පාදන ප්‍රමාණය ඉහළ යාම, ලාභදායීත්වය ඉහළ යාම, ඵලදායීතාවය ආයතනයකට වැදගත් වෙනවා, ගුණත්වය ඉහළ යනවා, නිෂ්පාදන පිරිවැය පහළ යනවා, නිෂ්පාදන ප්‍රමාණය ඉහළ යනවා, ලාභදායීත්වය ඉහළ යනවා. ඵලදායීතාවය රටකට වැදගත් වීමට හේතු දල ජාතික නිෂ්පාදනය වර්ධනය වෙනවා, ජීවන තත්ත්ව උසස් වෙනවා, උද්දමනය අඩු වෙනවා, සම්පත් භාවිතයේ කාර්යක්ෂම වෙනවා, ආර්ථික වර්ධනය වේගවත් වෙනවා.
හරිද ළමයි ලියාගත්තද? තව ඕනද තියන්න? පොඩ්ඩක් ඉන්න සර්. ලියාගත්ත නේද? තාම නෑ පොඩ්ඩක් ඉන්න සර්. හරි හරි. හරි සර්. හරිනේ? හරි එතකොට දැන් අපි ඊළඟ දැන් අවසාන සංකල්පය ක්‍රියාවලිය දැන් අපි අර නිර්වචනය තුළ ඇතුළත් සංකල්ප ටික තමයි මේ කතා කරගෙන ආවේ. එතකොට ඊළඟ කළමනාකරණය කියන්නේ එකිනෙකට සම්බන්ධව අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් ක්‍රියාවලියක් කියලා කියන අපිට. ක්‍රියාවලියක් කියන්නේ අඛණ්ඩව යන එකක්. ඒ අනුව කළමනාකරණයේද ක්‍රියාවලියක්. කළමනාකරණ ක්‍රියාවලියට සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලන කාර්යය ඇතුළත් වෙනවා. එතකොට ඉස්සල්ලා අපි සැලසුම් කරනවා, ඊට පස්සේ සංවිධානකරණය, මෙහෙයවීම, පාලන දුවල බලනවා අඩුවක් තියෙනවද කියලා, වෙනසක් තියෙනවද කියලා. මොකද අපි කරන්නේ ඊළඟට නැවත සැලසුම්කරණය කරනවා. එතකොට මේක හින්දා ක්‍රියාවලියක් කියලා කියන්නේ මේක අඛණ්ඩව ගලාගෙන යන එකක්. හින්දා මෙතන ලියන්න එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා. එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා එකිනෙකට සම්බන්ධ අඛණ්ඩව පවත්නා ක්‍රියාකාරකම් සමූහයක එකතුවක් ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැකිය. ඒ අනුව කළමනාකරණයේද ක්‍රියාවලියකි. කළමනාකරණ ක්‍රියාවලියට සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලන යන කාර්ය ඇතුළත් වේ. කළමනාකරණ ක්‍රියාවලියට සැලසුම්කරණය, සංවිධානකරණය, මෙහෙයවීම හා පාලන යන කාර්ය ඇතුළත් වේ. හරි ඒ නිර්වචන තුළ ඇතුළත් සංකල්ප තමයි අපි කතා කරේ. ඊළඟට අපි කතා කරනවා මේ කළමනාකරණයේ වැදගත්කම පුද්ගලයන්ගේ පරමාර්ථ හා අරමුණු සාධනය සඳහා කළමනාකරණය බලපාන ආකාරය. පුද්ගලයන්ගේ පරමාර්ථ අරමුණු සාධනය සඳහා කළමනාකරණය. දැන් අපේ තියෙන අපේක්ෂාවන් බලාපොරොත්තු වුණු ආකාරයට ඉටු කර ගන්න නම් අනිවාර්යයෙන්ම තමන්ගේ පුද්ගලික ජීවිතේ හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. අපේ අපේක්ෂාවන් මේ විදිහට මේ ඉටු කරගන්න. එහෙම මේ අපිට ඉලක්කයක් නැති අරමුණක් නැති ජීවිතය කියන්නේ නිකන් ඔහේ පාවලා යන ඔරුවක් හරි බෝට්ටුවක් හරි වගේ. ඒක යයි කොහාට හරි. නමුත් අපි ඉලක්ක කරන අරමුණු කරන දෙසට යන්න බැරි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම ජීවිතේ හොඳ කල්පනාකරණයක් තිබ්බොත්
අපි ඉලක්කගත් දිශාවට අරමුණු කරන දේවල් ඒ ආකාරයෙන්ම අපිට ඉටු කරගන්න පුළුවන්. ඊළඟට පුද්ගලයන්ගේ ආර්ථික තත්ත්වය ආදායම් සහ වියදම් මොන ලෙස පාලනය කරගන්නද? දැන් අපේ ආදායම කොච්චරද වියදම කොච්චරද? ඒ ආදායම් වියදම් පාලනය කරන්න හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. දැන් ගෙදරක අපි මාසික ආදායම මෙච්චරයි, අපිට ලැබෙන තියෙන ආදායම මෙච්චරයි, මාසික වියදම මෙච්චරයි. අපි ඒවා ලියලා බැලුවාම අපි අවශ්‍ය වියදම්ද කරලා තියෙන්නේ, අපි ආදායමට අනුව වියදම් කරලා තියෙන්නේ. ඒ අනුව අපිට හිතන්න පුළුවන් ඒ පුද්ගලික ජීවිතයේ කළමනාකරණයක් ඒ තුළ තමන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳ විශ්ලේෂණය කරලා ඒවා කළමනාකරණය කරගත්තොත් සීමිත සම්පතක ප්‍රමුදල් කියන්නේ ඒක හොඳ හැටි පාලනය කරගන්න පුළුවන්. ඊළඟට කාලය මම ඉස්සෙල්ලත් කිව්වා කාලය කළමනාකරණය කරගන්න අපිට මේ සීමිත කාලය රන් සමානයිනේ. කළමනාකරුවෙකුට ගතවන හැම තත්පරයකට මුදලක් ගෙවන්න ඕන. අපි ඒක හදලා බලන්න පුළුවන්. ගතවන හැම තත්පරයකටම මුදලක් ගෙවන්න. එතකොට ඒ කාලය කළමනාකරණය කරගන්න තමන්ගේ පුද්ගලික ජීවිතේ කොහොමද තමන්ට ලැබෙන කාලය මේ පැය 24 හරියට කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක ගැන හරි වැදගත්. අපි එකකින් අපිට හිතන්න පුළුවන් අපි කොච්චර කාලයක් නාස්ති කරනවද. විභාගේ ලං වෙලා මේ සියල්ල කරන්න ගියොත් අපිට ඒක කරන්න බැරි වෙනවා. එහෙනම් දැන් ඉඳලම හරියට මේක කළමනාකරණය කරගත්තොත් ඔබට සාර්ථකත්වයක් අත් කරගන්න පුළුවන්. ඊළඟට කාර්යක්ෂමතාවය වර්ධනය කරගන්න. දැන් අපිට සම්පත් අසීමිතව ලැබිලා නැහැනේ. අපිට සම්පත් අසීමිතව ලැබිලා නැහැ. එහෙනම් මේ අපි දැන් සාකච්ඡා කරපු භූමි ශ්‍රමය ප්‍රාග්ධන ව්‍යවසාය කාලයේ තොරතුරු දැනුම දැන් ඒ වගේ අපිට තියෙන සම්පතක් තියෙනවානේ. අපිට ඒ අපේ තියෙන සම්පත් අපි කොහොමද නාස්තිකින් තොරව යොදවාගන්නේ? අපිට ලැබෙන මුදල්, අපිට ලැබෙන දේපල, ඉඩකඩම් ඒවා හරියට පාලනය කරගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. කළමනාකරණයක් ඇති කරගන්න පුළුවන් ඒ තුල. හරි ඊළඟට පුද්ගලයන්ට මේ කළමනාකරණය වැදගත් වෙනවා වගේම සංවිධානවල පරමාර්ථ අරමුණු ඉටු කරගන්නත් කළමනාකරණය වැදගත් වෙනවා. ආයතනයේ ලාභ උපරිම කරගන්න, සමාජ සුබ සාධනයට ඒ සමාජ දැන් ලාභ උපරිම කරගත්තොත් සමාජ සුබ සාධනය ඒ පැත්ත ගැන හිතන්නත් පුළුවන්. එතකොට ඒ ලාභ උපරිම කරගන්න හොඳ කළමනාකරණයක් තියෙනවා. සමාජ වක්කීම් ඉටු කරන්න, සමාජ සුබ සාධනයට අත ගහන්න පුළුවන් වෙන්නේ ඒ ආයතන හොඳින් කළමනාකරණය කරගෙන ලාභය උපරිම කරගන්න මෙහෙवला ඊට පස්සේ ඒ කොටස සමාජයටත් දෙන්න පුළුවන්. එහෙනම් මේ සංවිධානවල පරමාර්ථ අරමුණු සාධනය සඳහා කළමනාකරණය වැදගත් වෙනවා. ලාභ උපරිම කරන්න, සමාජ සුබ සාධනයට වෙළඳපොළ කොටස පුළුල් කරගන්න, වෙළඳපොළ පුළුල් කර ගැනීමට ඒ සඳහා කළමනාකරණය වැදගත් වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ ගමන් මඟ අපි ආයුත්තේ කොහටද? ඒ ගමන් මඟ තීරණය කරන්න කළමනාකරණය වැදගත් වෙනවා. කටයුතු සැලසුම් කරගන්න, ව්‍යාපාරයේ සාර්ථකත්වය මන බලන්න අපි සැලසුම් කරන්නේදී ප්‍රමිත ඒ කියන්නේ අපි අරමුණු ස්ථාපිත කරනවා. ඒ අරමුණු පාලනයේදී අපි හොයලා බලනවා ඒ විදිහට මිටුණාද කියලා. ඉතින් ඒ සාර්ථකත්වය මන ගන්න පුළුවන් කළමනාකරණය තුලින්. ඊළඟට සීමිත සම්පත් විවිධ අංශ අතර බෙදා දෙන්න, හොඳ කළමනාකරණයක් තියෙන අංශ වලට වැඩි සම්පත් දෙන්න පුළුවන්. එතකොට සීමිත සම්පත් අංශ අතර බෙදා හැරීමට සංවිධානයේ කටයුතු වල පුද්ගලයන් නිරත කරවීමට මෙන්න මේ සංවිධානවල පරමාර්ථ අරමුණු සාධනය සඳහා කළමනාකරණය අපි ව්‍යාපාරවල අරමුණුත් කතා කරලා තියෙනවා මුලදී පළවෙනි පාඩමේදීම. ඒ අරමුණු සාධනය කරගන්න අනිවාර්යයෙන්ම කළමනාකරණය වැදගත් වෙනවා. ඊළඟට මේ ඒ ටිකම තමයි අපි මෙතන කතා කරන්නේ කළමනාකරණයේ තියෙන වැදගත්කම. ආයතනයේ පරමාර්ථ අරමුණු සාර්ථකව ළඟා කරගන්න කළමනාකරණය අතිශයින් වැදගත් වෙනවා. සීමිත සම්පත් කාර්යක්ෂම හා සඵලදායී යොදා ගන්න. මම කාර්යක්ෂමතාවය කියන්නේ මොකද්ද? සඵලදායීත්වය කියන්නේ මොකද්ද? මේවා කතා කරා. කාර්යක්ෂමතාවය කියන්නේ සම්පත් නාස්තියකින් තොරව යොදා ගන්න. අරමුණු කියලා කියන්නේ සඵලදායීත්වය කියලා කියන්නේ අපි අරමුණු ඒකාරයෙන් ඉටු කර ගැනීම. එතකොට ඒ සඳහා කළමනාකරණය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. එතකොට ගතික ව්‍යාපාර පරිසරයට සාර්ථක ප්‍රචාර දක්වන. දැන් මම කියවනේ ඒ ව්‍යාපාර පරිසරය කියන එක නිතර වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වලට මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. ඒ වගේම තමයි තරංකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න ඒ මුහුණ දීලා ආයතනයේ පැවැත්ම තහවුරු කරගන්න අනිවාර්යයෙන්ම හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන.
එතකොට ආයතනයේ පුළුල් වීමත් සමග ඒවායේ කටයුතු සංකීර්ණ භාවයට පත්වන බැවින් එම තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන්න හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. ආයතනය පිළිබඳ ඇති ඇල්මැති පාර්ශවයන්ගේ අපේක්ෂා උපරිම ලෙස ඉටු කිරීමට දැන් අපි දන්නවා අයිතිකරු විතරක් නෙමෙයි ඇල්මැති පාර්ශවයට අයිති වෙන්නේ. ඒ කියන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්මක් දක්වන සියලු පාර්ශවයන්ගේ අපේක්ෂා උපරිම ලෙස ඉටු කරන්න පුළුවන් වෙන්නේ ආයතනයේ හොඳ හැටි කළමනාකරණය කරගත්තොත්. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් යමක් බලාපොරොත්තු වෙන ව්‍යාපාර පිළිබඳ උනන්දු වන පාර්ශවයන්ගේ අපේක්ෂා එතකොට ඉටු කරන්න පුළුවන්. ඊළඟට ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. දැන් අපි ව්‍යාපාර කටයුතු පවත්වාන යනකොට සමහර විට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. සමහර විට සැපයුම් දාමයන්ගේ ගැටලු මතුවෙනවා. සැපයුම් නිසි පරිදි ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඊළඟට සේවකයන්ගේ ගැටලු වැඩ වර්ජන ඒ වගේ වෘත්තීය ගැටලු ඇති වෙන්න පුළුවන්. මේ වගේ ගැටලු වලට සාර්ථකව මුහුණ දෙන්නත් නිවැරදි තීරණ ගන්නත් අනිවාර්යයෙන්ම කළමනාකරණය වැදගත් වෙනවා. නිවැරදි තීරණ ගැනීම තමයි කළමනාකරණයේ සාර්ථකත්වය රඳා පවතින්නේ. ඊළඟට ව්‍යාපාර සමාජ වගකීම් ඉටුවන ආකාරයෙන් කටයුතු කිරීමට කළමනාකරණය වැදගත් වෙනවා. දැන් අපි ව්‍යාපාරයෙන් සමාජයේ බලාපොරොත්තු වන දේවල් එතකොට ඒ සමාජයේ බලාපොරොත්තු වන දේවල් ඉටු කරන්න නම් අනිවාර්යයෙන්ම හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන. ඒ කළමනාකරණය සාර්ථක නම් තමයි ඒ සමාජ වගකීම් ඉටු කිරීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ අනුව අපි දන්නවා ආයතනයකට කළමනාකරණ අතිශයින් වැදගත් වෙනවා. දැන් මම මෙතන දාලා තියෙනවා කළමනාකරණය අවශ්‍ය වීමට වැදගත් වෙන ප්‍රධාන හේතු වන්නේ සම්පත් වල හිගකම. මම ඔබට විස්තර කරන්න අවශ්‍ය නිසා මේ මෙතන නෝට් එකේ දාලා තියෙනවා සම්පත් මේ හිග සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න කළමනාකරණය වැදගත් වෙන්නේ කොහොමද කියන එකත් ඊළඟට තරංකාරීත්වයට සාර්ථකව මුහුණ දෙන්න කළමනාකරණය කොහොමද වැදගත් වෙන්නේ කියන එකත් මෙතන මම විස්තර කරලා තියෙනවා. දැන් කළමනාකරණයේ පළවෙනි නිපුණතා මට්ටම අද මම සාකච්ඡා කරා.